සිල්වා මහතා තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. සිල්වා මහතා තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. 2020 3:31 අවසන් කාල පරිච්ඡේදය සඳහා 2020 3:31 අවසන් කාල පරිච්ඡේදය සඳහා අවසන් කාල පරිච්ඡේදය සඳහා ලාභ ගිණුම පහත පරිදි වේ. ලාභ ගිණුම පහත පරිදි වේ. දල ලාභය ලක්ෂ 20යි. මේකෙන් අඩු කරා සේවක වැටුප් ලක්ෂ 3යි. EPF ETF 40000යි. විදුලි ගාස්තු ලක්ෂ 2යි. ජල ගාස්තු 50000යි. right. ගමන් වියදම් 20000යි. පාරිතෝෂික වෙන් කිරීම ලක්ෂයයි. පාරිතෝෂික වෙන් කිරීම ලක්ෂයයි. සංග්‍රහ 50000යි. දඩ මුදල් 50000යි. 50000යි. right. වාර්ෂික සුවද හමුව සඳහා සුවද හමුව සඳහා ලක්ෂ 3යි. මෙතන සේවක වැටුප් දාන ලක්ෂ 5ක්. වාහන රක්ෂණය ලක්ෂයයි. right. වාහන රක්ෂණය ලක්ෂයයි. බලන්න එකතු ලක්ෂ 40000යි 7,40,000යි 10යි 8,10,000යි 9,10,000යි 10යි 9,60,000යි 10,000යි 1,410,000 410,000 right. එතකොට ශුද්ධ ලාභය එනවා. මෙතන ලක්ෂ 20යි. එතකොට 5,90,000 ශුද්ධ ලාභය. අතිරේක සටහන් right. ලියන්න එක ගමන් වියදම් තුල සිල්වා මහතා ව්‍යාපාරික ස්ථානයේ සිට නිවසේ සිට ව්‍යාපාරික ස්ථානය දක්වා
ගමන් වියදම් තුළ සිල්ලා මාතා නිවසේ සිට ව්‍යාපාරික ස්ථානය දක්වා ගමන් කිරීමට අදාළ රුපියල් 5000ක් ඇතුළත් වේ. දෙක නැචරයි. අවශ්‍ය වේ 19-20 සඳහා බද්දට යටත් ව්‍යාපාරික ආදායම. විනාඩි 5ක් අරගෙන ප්ලස් මයිනස් ටේබල් එක මාර්ගයෙන් ව්‍යාපාරික ආදායම ගණනය කරන්න බලන්න.
හරි. අපි බලමු. 19 20 තක්සේරු වර්ෂය සඳහා ව්‍යාපාරික ආදායම් ව්‍යාපාරික ආදායම් ඉන්න ප්ලස් මයිනස් ටේබල් එක ශුද්ධ ලාභය 5,90,000යි 5,90,000යි අපි ගමු උඩේ ඉඳන් සේවක වැටුප් අඩු කරන්න ඉඩ දෙනවා ප්‍රධාන අඩු කිරීම යටතේ බලන්න නේද ආදායමක් කිපීමට දරූ වියදම් අඩු කරන්න ඉඩ දෙනවා EBF ETF උත් එහෙමයි කිසි ප්‍රශ්නයක් නැහැ විදුලි ගාස්තු ආදායමක් කිපීමට දරූ වියදම් ජල ගාස්තු ආදායමක් කිපීමට දරූ වියදම් ගමන් වියදම් වල සටහනක් තියෙනවා ගමන් වියදම් තුල සිල්වා මහතා නිවසේ සිට ව්‍යාපාරික ස්ථානයේ දක්වා ගමන් කිරීමට අදාළ රුපියල් 5000ක් ඇතුළත් වෙනවයි කියලා කියනවා. එහෙනම් ඒ මොකක්ද ළමයි? ඒක ගෘහස්ත වියදමක්. ඔයා ගෘහස්ත වියදම් වල බැලුවොත් ඕක තියෙනවා. රයිට් සේවා ස්ථානයේ නිසා අයිතිකාරයා ගිහිල්ලා තිනව නම් නිවසේ සිට කාර්යාලය දක්වා ඒක මොකක්ද? ඒ සඳහා වියදමක් ගිහිල්ලා තිනව නම් ඒක ගෘහස්ත වියදමක්. එතකොට මේ 20000න් ඔය කියන 5000 මොනවාද? ගමන් වියදම් සටහන් අංක A 5000ක් ඉඩ නොදෙන වියදමක්සේ සලකනවා. එහෙනම් බලන්න A කියන සටහනට එන්න. පුද්ගලික ගමන් වියදම් ගෘහස්ත වියදමක්සේ පුද්ගලික ගමන් වියදම. එහෙම නැත්නම් අපි ගමු මෙහෙම. නිවසේ සිට ව්‍යාපාර ස්ථානය අතර සිදුවන ගමන් වියදම් ගෘහස්ත වියදමක් වන බැවින් ඉඩ නොදේ. B අපි බලමු B සටහන આવොත් අපි ලියමු. මේ තියෙන්නේ පාරිතෝෂික ලක්ෂයයි. පාරිතෝෂික ඉඩ නොදේ. මුදලින් ගෙවලා තිනව නම් විතරක් අඩු කරන්න ඉඩ දෙනවා. කීයක්ද? ලක්ෂයයි. ඊළඟට සංග්‍රහ. මම දන්නවා සංග්‍රහ වියදම් කොහොමද දෙන්නේ? සංග්‍රහ වියදම් ඉඩ නොදේ 50000යි. ඊළඟට දඩ මුදල් ඉඩ නොදේ 50000යි. right වාර්ෂික සුහද හමුව විනෝදාස්වාදය සඳහා අදාළ වන වියදමක් ලක්ෂ 3යි ඉඩ නොදේ. වාහන රක්ෂණය මොනවාද? ප්‍රධාන අඩු කිරීම යටතේ මොනවාද? ආදායමක් කිපීමට දරූ වියදම් ඒකින්ද අඩු කරන්න ඉඩ දෙනවා. හැබැයි අයිතිකාරයාගේ පුද්ගලික රක්ෂණ වියදම් ඒව අඩු කරන්න දෙන්නේ නැහැ. පැහැදිලිද? right මේ පැත්තේ කිසි දෙයක් නැහැ. මෙතන ගත්තොත් 4යි 5යි ලක්ෂ 5යි දසලක්ෂ 90000යි දසලක්ෂ 95000යි දසලක්ෂ 95000. එහෙනම් දසලක්ෂ 95000ක් තමයි මොනවාද? බද්දරයටත් ව්‍යාපාරික ආදායම. බද්දට යටත් ව්‍යාපාරික ආදායම. එහෙනම් ළමයි ඔයා සාමාන්‍ය අඩු කිරීම සහ ප්‍රධාන අඩු කිරීම යන දෙක මං හිතන්නේ ඔයාලට දැන් පුළුවන් right
ඔයා ආපහු ටියුට් එකේ අදාළ සටහන් ටික කියවලා මේ ගණන් දෙක අපි ගණන් දෙකක් හැදුවා. ඒ ගණන් දෙක ඔයා බලන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? අවශ්‍ය තැනදී විතරක් සටහන ලියන්න, අනිත් ඒවා මේ විදිහට ඉඩ නොදේ ඉඩ දේ කියලා මේ ඉඩ නොදේ කියලා ඇතුළෙම ගාන ඇතුළෙම ටේබල් එක ඇතුළෙම ඔයා සඳහන් කරන්න. හරි. ඊළඟට ළමයි ටියුට් එකේ දෙනවා විශේෂිත අඩු කිරීම. එතෙන්ට එන්න. විශේෂිත අඩු කිරීම. විශේෂිත අඩු කිරීම යටතේ වගන්ති අංක 12 අපි බලමු. පොලී වියදම්. පොලී වියදම්. බලන්න යම් තැනැත්තෙකුගේ ණය බැඳීමක් යටතේ එම තැනැත්තා විසින් දරන පොලිය රයිට් අපි මේ ඉන්නේ විශේෂිත අඩු කිරීම යටතේ අපි දැන් කතා කරන්නේ විශේෂිත අඩු කිරීම ලියන්න නැතුව බලන්න විශේෂිත අඩු කිරීම ඒ යටතේ පළවෙනි කාරණාව වගන්ති අංක 12 පොලී වියදම් රයිට් වගන්ති අංක 12 මේ පොලී වියදම් තියෙනවා නම් ළමයි මෙන්න මේ කාරණා දෙක යටතේ රයිට් එහෙනම් මොකද්ද කාරණා දෙක ණය ලබාගෙන ඇත්තේ ආදායමක් ඉපයීමට නම් ණය ලබාගෙන ඇත්තේ ඉපයීමට නම් සහ right ඒ වගේම ආදායම් ඉපයීමට අදාළ වත්කම් මිලදී ගැනීමට ණය පහසුකම් ලබාගෙන නැත්නම් පොලිය ඉඩ දේ right ණය පහසුකම් ලබාගෙන නැත්නම් පොලිය ඉඩ දේ right හැබැයි මේ අඩු කරන්න ඉඩ දෙන පොලිය right මේ අඩු කරන්න ඉඩ දෙන පොලිය ඔයා මේ අඩු කරන්න ඉඩ දෙන පොලිය වගන්ති අංක 18ට යටත්ව වගන්ති අංක 18 කියන්නේ මූල්‍ය පිරිවැයෙහි ඉඩ දෙන ප්‍රමාණය වගන්ති අංක 18 තියෙනවා ඒ 18ට යටත්ව රයිට් ඒ කියන්නේ ඔයා මුලින්ම ඉඩ දෙන පොලිය වෙනමම හඳුනා ගන්න අවශ්‍ය වෙනවා අපි හිතමු ඔයා අරගෙන තියෙනවා බැංකු අයිරාවක් එහෙම නැත්නම් කෙටි කාලීන ණයක් ඒකයි අරගෙන තින්නේ කෙටි කාලීන ණය අරගෙන තියෙන ළමයි ඔයා අමුද්‍රව්‍ය මිලදී ගන්න ඒ වගේම එදිනෙදා ව්‍යාපාර කටයුතු වලට අදාළ වියදම් සිදු කරන්න ඔයා කෙටි කාලීන ණයක් අයිරා පහසුකමක් කියලා හිතමු අරගෙන තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඔයාලට පොලියක් තියෙනවා. ඇයි ඒ පොලිය එන්නේ ඔයා ලබාගෙන තියෙන කෙටි කාලීන ණයක්. ණයක් ගත්තාම පොලියක් තියෙනවා. ඇයි ණය ගත්තේ ආදායමක් උපයන්න. ආදායමක් කිපීමේ ක්‍රියාවලියට අමුද්‍රව්‍ය ගන්න නැතුව ඔයාට ආදායමක් උපයන්න බෑ. පැහැදිලිද? එතකොට ඊට අමතරව ඔයා එහෙම නැත්නම් වත්කම මිලදී ගන්න ලොන්ග් ටර්ම් ලෝන් එකක් ගන්නවා. එතකොට ඇයි වත්කම මොකද්ද කරන්නේ? වත්කමත් ආදායමක් කිපීමේ ක්‍රියාවලියටයි භාවිතා කරන්නේ. අන්න එහෙනම් එවන් අවස්ථාවලදී පොලිය අඩු කරන්න ඉඩ දෙනවා. අන්න ඒ පොලිය අඩු කරන්න ඉඩ දෙනවා. හැබැයි යම් කිසි සීමාවකට යටත් වෙයි. ඔන්න ඔය සීමාව ළමයි ඔය සීමාව කොහෙද තියෙන්නේ? වගන්ති අංක 18 අපි ඊළඟට ඒක ඉගෙන ගන්නවා.
පැහැදිලිද? නිකන් පොඩ්ඩක් මේක ලියා ගන්න. පොඩ්ඩක් මේක ලියා ගන්න. හරි. ටියුට් එකේ බලන්න උදාහරණයක් තියෙනවා. නිමල් මහතා පරිගණ උපාංග විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යයි. ඔහු බැංකු ණයක් ලබාගෙන ඇති අතර 18 19 හදාගෙන 19 20 කියලා 19 20 වර්ෂය තුලදී ණය මුදල පහත් සඳහන් පරිදි භාවිතා කර ඇත. නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සිට 50ක් කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම සඳහා සිට 25ක් ඔහුගේ පුද්ගලික අරමුණු සඳහා සිට 25ක් මේ අරන් තියෙන ණය ඔන්න ඔය විදිහටයි එයා යූස් කරලා තියෙන භාවිතා කරලා තියෙන. නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සිට 50යි. කාර්යාල මණ්ඩල වැටුප් ගෙවීම සඳහා සිට 25යි. ඔහුගේ පුද්ගලික අරමුණු සඳහා සිට 25යි. ඊළඟට 2019 20 කියලා හදාගන්න තක්සේරු වර්ෂය තුලදී ඔහු රුපියල් ලක්ෂ 3ක් ණය සඳහා පොලී ගෙවා ඇත. හදාගන්න 20 21 තක්සේරු කිරීමේ වර්ෂය තුල ඔහු කාර්යාල ගොඩනැගිල්ල විකුණා ඇති අතර ණය සඳහා පොලිය රුපියල් 2,50,000ක් ගෙවා ඇත. ඊළඟට 18 19 කියන එක 19 20 කියලා හදාගන්න 19 20 තක්සේරු වර්ෂය තුල නිමල් මහතාට නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ණය මුදලෙන් 50%ක මුදලක් යොදාගත් අතර එම වත්කම වසර තුල ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කරන ලද බැවින් 12 වගන්ති යටතේ ඔහුට 1,50,000ක් ණය වලින් 50%ක් පොලී ලෙස අඩු කිරීමට හිමිකම් ඇත. එසේම සේවක වැටුප් ගෙවීමට භාවිතා කළ මුදල් මත ගෙව් පොලිය 12 වගන්තිය අනුව ව්‍යාපාරික ආදායම උත්පාදනය කිරීම සඳහා දරන ලද බැවින් නිමල් මහතාට රුපියල් 75,000ක මුදලක් අඩු කිරීමට හිමිකම් ඇත. රයිට් අර ඉහතත් 1,50,000ක් අඩු කිරීමට හිමිකම් ඇත. ඒ හිමිකම ඔයා මොකද්ද කරන්න ඕනේ මේ වගන්ති අංක 18ට දාලා බලන්න ඕනේ කොපමණ ප්‍රමාණයක් ඇත්තටම අඩු කරන්න පුළුවන්ද කියලා. නමුත් 12යිද කියන්නේ මේ අඩු කරන්න ඉඩ දෙන ප්‍රමාණය අඩු කරන්න හිමිකමක් තියෙන ප්‍රමාණය තීරණය කරන්න කියලා. පැහැදිලිද?
right ඊළඟට ඔහුගේ පෞද්ගලික අරමුණු සඳහා භාවිතා කරන ලද මුදල් වෙනුවෙන් ගෙවන ලද රුපියල් 75000ක පොලිය අඩු කළ නොහැක. තවද කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදවා ඇති මුදල් මත 2021 තක්සේරු වර්ෂය තුල ගෙවූ පොලිය මුදලින් 1,25,000ක් අදාළ වර්ෂය තුල කාර්යාල ගොඩනැගිල්ල ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා නොකළ හේයින් අඩු කිරීමට හිමිකමක් නොමැත. මේ උදාහරණය නැවත කියවන්න. ඔයා මෙන්න මේක ලියා ගන්න. ප්‍රනාන්දු මහතා මෙන්න මේ යටතේ ලියන්නේ ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 10ක ණයක් වාණිජ බැංකුවකින් ලබාගෙන ඇත. ඒ ණය සඳහා පොලිය 19-20 තක්සේරු වර්ෂයේදී ලක්ෂ 4ක් ගෙවා ඇත. ඒ අනුව සමායන ලක්ෂ 4ක් ගෙවා ඇත. මෙම ණය පහත පරිදි භාවිතා කොට ඇත. ණය මුදලෙන් 40ක් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා තවත් 40ක් අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉතිරි 20 පෞද්ගලික අරමුණු සඳහා යටින් ලියන්න ඔබ විසින් පොලී වියදම් ලෙස අඩු කිරීමට හිමිකම් ඇති ප්‍රමාණය සහ ඉඩ නොදෙන පොලී ප්‍රමාණය ගණනය කරන්න. right එහෙනම් ලක්ෂ 10ක් අරගෙන තිනවා ලක්ෂ 4යි පොලිය. ඒක භාවිතා කරලා තින්නේ 40ක් ණය මුදලෙන් යන්ත්‍රයක් ගන්න, ඊටු 40 අමුද්‍රව්‍ය ගන්න, ඊටු 20 පෞද්ගලික පරමාර්ථ සඳහා. තනියම කරන්න බලන්න.
හරි. අපි බලමු. අපි බලමු. ලබාගත් ණය ප්‍රමාණය මිලියනයයි. ලබාගත් ණය ප්‍රමාණය රුපියල් මිලියනයයි. හරි. මේකෙන් 19-20 සඳහා පොලිය ලක්ෂ 4යි. ලක්ෂ 4යි. ණය භාවිත කළ ආකාරය ණය භාවිත කළ ආකාරය 40ක් වත්කම් අත්පත් කර ගැනීම සඳහා තව 40ක් අමුද්‍රව්‍ය සඳහා ඉතිරි 20 පුද්ගලික කටයුතු සඳහා පුද්ගලික අරමුණු right එතකොට ළමයි මේ ලක්ෂ 4න් මෙන්න මේ 20 ඉඩ දෙන්නේ නැහැ. ඉඩ නොදේ. කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. එතකොට ළමයි මේ ලක්ෂ 4න් ඉඩ නොදේ කීයක්ද? ලක්ෂ 4න් 20ක් 80000යි. ඉඩ දේ ඒ කියන්නේ අඩු කිරීමට හිමිකම් මැත. අඩු කිරීමට හිමිකම් මැත. කීයක්ද? 3,20,000ක්. ඔකයි පිළිතුර. දැන් මේ 3,20,000 අඩු කරන්න ඉස්සෙල්ලා ඔයා වගන්ති අංක 18 ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද මේ 3,20,000න් කොච්චර ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්ද කියලා. right. එන්න ඊළඟ කොටසට ටියුට් එකේ තියෙනවා ඔය වගන්ති 18 ගැන කියලා. මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල. මූල්‍ය පිරිවැය අඩු කළ හැකි මුදල. දේශීය ආදායම් පනතේ 12 වෙනි වගන්තියට අමතරව ආයතනවල පොලි වියදම් අඩු කිරීම සඳහා 18 වෙනි වගන්තියට වගන්තියද අදාළ වන්නේය. මූල්‍ය ආයතනයක් නොවන යම් ආසිත්වයක් ලබන ආදායම ගණනය කිරීමේදී අඩු කරන මූල්‍ය පිරිවැය ප්‍රමාණය මූල්‍ය සාධන පත්‍රවලට ආරෝපණය කළ හැකි මූල්‍ය පිරිවැය ප්‍රමාණය නොඉක්ම විය යුතුය. මෙය තින් කැපිටලයිසේෂන් රූල් යනුවෙන් හඳුන්වනු ලබයි. නීතිය පහත් සඳහන් පරිදි වේ. හරි. යම් ආශ්‍රිතයක් ලබන ආදායම, ඒ කියන්නේ ආදායම ගණනය කිරීමේදී කියලා කියන්නේ ව්‍යාපාරික ආදායම ගණනය කිරීමේදී කියන එක. අඩු කරනු ලබන මූල්‍ය පිරිවැය ප්‍රමාණය මූල්‍ය සාධන පත්‍රවලට ආරෝපණය කළ හැකි මූල්‍ය ප්‍රමාණය නොඉක්ම විය යුතුයි. අපි බලමු මොකද මේ මූල්‍ය සාධන පත්‍ර කියලා කියන්නේ. right? මේ තින් කැපිටලයිසේෂන් රූල් යනුවෙන් හඳුන්වනු ලැබේ. right. අපි බලමු. විශේෂිත අඩු කිරීම වල ඉන්නේ අපි. දෙක මූල්‍ය පිරිවැයෙහි අඩු කළ යුතු කොටස වගන්ති 18. හරි. මේකෙදි ළමයි මේ අඩු කරන්න ඕනේ ප්‍රමාණය right අඩු කිරීමට ඉඩ දෙන අර වගන්ති අංක 12 දී අපි හඳුනාගත්ත අඩු කරන්න හිමිකම් තියෙන ප්‍රමාණය අඩු කිරීමට හිමිකම් ඇති පොලිය මොකද කරන්න ඕනේ
මූල්‍ය සාධන පත්‍ර වලට මූල්‍ය සාධන පත්‍ර වලට මූල්‍ය සාධන පත්‍ර වලට මොනවාද? මූල්‍ය සාධන පත්‍ර වලට ඉඩ දෙන මූල්‍ය සාධන පත්‍ර වලට ආරෝපණය කළ හැකි ප්‍රමාණය දක්වා ඉඩ දෙයි. මොකක්ද ඒ? මූල්‍ය සාධන පත්‍ර වලට ආරෝපණය කළ හැකි ප්‍රමාණය දක්වා ඉඩ දෙයි. රයිට්? මූල්‍ය සාධන පත්‍ර වලට ආරෝපණය කළ හැකි ප්‍රමාණය දක්වා ඉඩ දෙයි. හරි, අපි බලමු කොහොමද එහෙම වෙන්නේ. මේක මේ වගන්ති අංක 18 කොටස් දෙකකට කතා කරනවා. මේ ඉඩ දෙන ප්‍රමාණය නිෂ්පාදන ව්‍යාපාරයක් සම්බන්ධයෙන්. right? ඊළඟට නිෂ්පාදන ව්‍යාපාරයක් ඇර අනෙකුත් ව්‍යාපාර සම්බන්ධයෙන්. right? අනෙකුත් ව්‍යාපාර සම්බන්ධයෙන්. නිෂ්පාදන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නම් right කියනවා මෙන්න මෙහෙම. අඩු කරන්නේ දැන් මූල්‍ය සාධන පත්‍ර වලට ආරෝපණය කළ හැකි ප්‍රමාණයනේ. මෙන්න මූල්‍ය සාධන පත්‍ර වලට ආරෝපණය කළ හැකි ප්‍රමාණය. මෙතන ළමයි මූල්‍ය සාධන පත්‍ර කියලා කියන්නේ right ව්‍යාපාරයේ මූල්‍යණය කිරීම සඳහා ඔයා මූල්‍යණය කිරීම සඳහා ඔයා යොදා ගන්නවනේ එක්ක බැංකු ණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොටස් නිකුත් කරලා ලැබෙන ප්‍රමාණය වෙන්න පුළුවන්. ඔන්න ඕවා තමයි ළමයි මූල්‍ය සාධන පත්‍ර කියලා කියන්නේ. කොටස් සහතික පත්‍ර වල වටිනාකම, ඒ වගේම බැංකු ණයක් ලැබුණාම මේ ගණනය කරන දවසට තියෙන මොනවාද? බැංකු ණය ශේෂය. ලීසින් සම්බන්ධයෙන් නම් මේ ගණනය කරන දවසට තියෙන ලීස් බැලන්ස් එක, කල්බදු ශේෂය. right? ඕක තමයි මූල්‍ය සාධන පත්‍ර වලට ආරෝපණය කළ හැකි ප්‍රමාණය කියලා කියන්නේ. මූල්‍ය සාධන පත්‍ර කියන්නේ ඔන්න ඕවා. හරි, එක්ක ලීසින් වෙන්න පුළුවන්, ෂෙයාර්ස් වෙන්න පුළුවන්, එක්ක බැංකු ණයක් වෙන්න පුළුවන්. ඒව තමයි මොනවාද මූල්‍ය සාධන පත්‍ර කියලා කියන්නේ. අපි බලමු නිෂ්පාදන ආයතනයක් සම්බන්ධයෙන් නම් කොහොමද ගන්නෙ? මුළු මූල්‍ය පිරිවැය. සම්පූර්ණ මූල්‍ය පිරිවැය මොකද කරන්නේ? බෙදනවා. සම්පූර්ණ මූල්‍ය පිරිවැය බෙදනවා. right? බෙදනවා. මූල්‍ය සාධන පත්‍ර වල වටිනාකම. මූල්‍ය සාධන පත්‍ර වල වටිනාකම right වැඩි කරනවා නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය හා සංචිත වැඩි කිරීම 3 right? අපි හිතමු මුළු මූල්‍ය පිරිවැය තියෙනවා. මුළු මූල්‍ය පිරිවැය අපි හිතමු ලක්ෂ 10ක්. දිගුකාලීන ණය ශේෂය ණය එහෙම නැත්නම් කල්බදු ශේෂය අපි හිතමු තියෙනවා කියලා මිලියන 10ක්. පැහැදිලිද? අපි හිතමු නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය හා සංචිතවල එකතුව තියෙනවා කියලා ලක්ෂ 6ක්.
මේක වැඩි කරනවා 3න්. පැහැදිලිද? මේ 3 කියලා කියන්නේ මේ නිෂ්පාදන ව්‍යාපාර වලට දෙනවා මේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය හා සංචිතවල වගේ 3 ගුණයක්. අපි ගත්තොත් මෙතන එනවා 10%ක් වැඩි කරනවා 18,000න්. හරි? 18,000න්. එතකොට 18,000න් 10% කියන්නේ 1,80,000ක් පමණක් මොකක් කරන්න පුළුවන්ද? අඩු කරන්න පුළුවන්. 10,000ක් තිබ්බට පොලිය මූල්‍ය පිරිවැය අඩු කිරීමට ඉඩ දෙන්නේ කීයද? 1,80,000ක් විතරයි. 1,80,000ක් විතරයි. මෙවන් වෙලාවක ඔයාලට 10,000න් 80,000ක් පමණයි අඩු කරන්න ඉඩ දෙන්නේ. ඊටු ටික අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවක ඔයාලට මේක වැදගත් වෙනවා. මොකක් කරන්නද? ඔයා කොටස් ප්‍රාග්ධනය වැඩි කරලා දැම්ම නම් හොඳයි. එතකොට ඔයාගේ මූල්‍ය පිරිවැය අඩු කරගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට අනිකුත් ව්‍යාපාර සම්බන්ධයෙන් ගත්තාම ඉස්සෙල්ලා බලාගෙන ඉන්න මූල්‍ය සාධන පත්‍ර වලට ආරෝපණය කළ හැකි ප්‍රමාණය සමානයි මුළු මූල්‍ය පිරිවැය බෙදීම මූල්‍ය සාධන පත්‍රවල වටිනාකම වැඩි කිරීම නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය වැඩි කිරීම 4 පැහැදිලිද? 4. එතකොට අපි මෙන්න මේ ගණන්ම ආරෝපණය කරොත් මෙතනට මූල මූල්‍ය පිරිවැය අපි තුමු 10,000යි කියලා. දිගු කාලින ණයවල එකතුව මිලියන 10යි කියලා හිතුවොත් කොටස් ප්‍රාග්ධනයේ 6යි සංචිත 6යි කියතොත් ඒ වගේ 4 ගුණයක්. අපි ගත්තොත් මෙතන 10% වැඩි කරනවා 24,000යි. 2,40,000ක් දක්වා මොනවාද? ඉඩ දෙයි. ඊටු ටික ඉඩ දෙන්නේ. ඔච්චරයි. පැහැදිලිද? රයිට්. ඔක ලියාගන්න.
හරි. බලන්න ටියුට් එකේ තියෙන යටම අනිකුත් ආස්තිත්වයන් සම්බන්ධයෙන් කියන එකට යටින් අදාළ තක්සේරු වර්ෂය තුලදී අඩු කිරීමට හිමිකම් නොලැබූ මූල්‍ය පිරිවැය ඉදිරියට ගෙන ගොස් ඊට පසුව එළඹෙන තක්සේරු වර්ෂය 6 ඇතුළත දරනු ලැබූ පිරිවැයක් ලෙස සලකා අඩු කිරීමට ඉඩ දුණු ලැබේ. මෙම නීතිය මූල්‍ය ආයතන සඳහා අදාළ නොවනු ඇත. බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන සඳහා මේක අදාළ වෙන්නේ කොටස් ප්‍රාග්ධනයේ සංචිත සහ ණය ප්‍රාග්ධනයේ සලකා බැලීමේදී ආරම්භක ශේෂයද අවසාන ශේෂයද යන්න පනතේ සඳහන් කර නොමැත. ඒක විශේෂ සඳහනක් නැහැ. සාමාන්‍යයෙන් ඔය අවසාන ශේෂයට ගන්න. පැහැදිලිද? බැලන්ස් ෂීට් එකේ තියෙන ශේෂයට අවසාන ශේෂයට. right. කරගන්න බැරි වෙච්ච මූල්‍ය පිරිවැය මොකද්ද කරන්න පුළුවන්? ඉදිරියට ගෙන ගොස් ඊට පසු එළඹෙන තක්සේරු වර්ෂ 6 ඇතුළත දරනු ලැබූ පිරිවැයක් ලෙස සලකා අඩු කරන්න පුළුවන්. ඊළඟ අවුරුද්දෙත් ඔයා මොකද කරන්නේ දැන්? මේකෙන් ඉඩ දෙන්නේ 2,40,000 නම් ඉඩ දෙන්නේ නැත්තේ 7,60,000 නම් ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ? මේ ෆෝමියුලා එක ගනිද්දී ඒ අවුරුද්දේ මූල්‍ය පිරිවැයට එකතු කරනවා 7,60,000ක්. 7,60,000ක් එකතු කළා තමයි ගන්න. පැහැදිලිද? හරි. බලන්න මේකෙම තියෙන උදාහරණයක්. B සමාගම කර්මාන්ත ශාලාවක් වන අතර 19 20 ගන්න තක්සේරු වල වියදම් ලෙස ලක්ෂ 25ක් දරා ඇත. 2020 3.31 දිනට සමාගමේ ශේෂ පත්‍රයේ පහත් සඳහන් පරිදි අනාවරණය කර ඇත. ප්‍රකාශිත ප්‍රාග්ධනය ලක්ෂ 50යි, සංචිත ලක්ෂ 30යි, දිගු කාලීන ණය ලක්ෂ 300යි. මූල්‍ය සාධන පත්‍රවලට ආරෝපණය කළ හැකි මූල්‍ය පිරිවැය ප්‍රමාණය මෙන්න මේකේ තියෙන මේක නිෂ්පාදන ව්‍යාපාරයක් නිසා ලක්ෂ 25 බෙදනවා ලක්ෂ 30න් දිගු කාලීන ණය වලින් වැඩි කරනවා. ප්‍රාග්ධනය හා සංචිත වල වටිනාකමෙන් 3 ගුණයක්. ඒ අනුව 1920 කියලා හදාගන්න තක්සේරු වර්ෂය තුල මූල්‍ය සාධන ආරෝපණය කළ හැකි මූල්‍ය පිරිවැය ප්‍රමාණය ලක්ෂ 20කි. right? ශේෂය ලක්ෂ 5 19 සමාන 20 21 කියලා හදාගන්න තක්සේරු වර්ෂයේ සිට 25 26 දක්වා ඉදිරියට ගෙන යා හැකි අතර ඊළඟ වර්ෂයේදී දරනු ලබන මූල්‍ය පිරිවැය ඇතුළුව ඉහත සඳහන් පදනම මත මොනා කරන්න පුළුවන්ද? අඩු කළ හැකිය. ඉහත සඳහන් පදනම කියන්නේ අර මම කිව්වා වගේ මේ ෆෝමියුලා එකටම දාලා ආය අඩු කරන්න පුළුවන්. උදාහරණයක් ලියමු. ABC සමාගම නිෂ්පාදන ආයතනයකි. ABC සමාගම නිෂ්පාදන ආයතනයකි. right? 19-20 වර්ෂය තුල පොලි වියදම් ලෙස 19-20 වර්ෂය තුල පොලි වියදම් ලෙස ලක්ෂ 20ක් දරා ඇත. ලක්ෂ 20ක් දරා ඇත. ශේෂ පත්‍රයේ පහත් සඳහන් තොරතුරු අනාවරණය වී ඇත. කොටස් ප්‍රාග්ධනය ලක්ෂ 40යි. සංචිත ලක්ෂ 20යි. දිගු කාලීන ණය හා කල්බදු ලක්ෂ 250යි. 25 මිලියන්. ඉඩ දෙන මූල්‍ය පිරිවැය ගණනය කරන්න. ඒ තමයි අංක 1. 2. මේ නිෂ්පාදන ව්‍යාපාරයක් නොවන්නේ නම් 2. මේ නිෂ්පාදන ව්‍යාපාරයක් නොවන්නේ නම් ඉඩ දෙන මූල්‍ය පිරිවැය ගණනය කරන්න. right. තනියම කරන්න බලන්න.
හරි අපි බලමු. මේක නිෂ්පාදන ව්‍යාපාරයක් නම් මේ නිෂ්පාදන මූල්‍ය සාධන පත්‍රවලට ආරෝපණය කළ හැකි මූල්‍ය පිරිවැය කොහොමද හොයන්නේ? මුළු මූල්‍ය පිරිවැය බෙදනවා මූල්‍ය සාධන පත්‍ර right වැඩි කරනවා ධනය තුනෙන් මුළු මූල්‍ය පිරිවැය ලක්ෂ 20යි මූල්‍ය සාධන පත්‍ර තියෙනවා 25 මිලියන් වැඩි කිරීම නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය සහ සංචිත 6 මිලියන් වැඩි කරනවා තුනෙන් 18යි ලක්ෂ 180යි මෙතන ලක්ෂ 20 බෙදුවොත් 2000 බෙදුවොත් 25000න් කීයද? සියයට 8යි වැඩි කිරීම මිලියන 18 අපි බලමු කීයද කියලා. right 14,40,000යි අඩු කරන්න දෙන්න. 14,40,000ක් පමණයි ඉඩ දෙන්නේ. ඉඩ දෙයි. ඊළඟට අංක 2 වෙනත් ආස්තිත්වයක් නම් වෙනත් ආස්තිත්වයක් වන විට කොහොමද වෙන්නේ? මූල්‍ය පිරිවැය බෙදනවා මූල්‍ය සාධන පත්‍ර වලින් වැඩි කරනවා නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය වැඩි කිරීම 4 මූල්‍ය පිරිවැය මිලියන 2යි මූල්‍ය සාධන පත්‍ර මිලියන 25යි මිලියන 6 ඒවා 4ක් එතකොට 108 වැඩි කිරීම 24 මිලියන් අපි බලමු 108 වැඩි කිරීම 24 මිලියන් 19,20,000ක් ඉඩ දේ. එහෙනම් 80000ක් ඉඩ නොදේ. ඒ 80000 මොකද කරන්නේ? ප්ලස් මයිනස් ටේබල් එකේ ප්ලස් කොලම් එකේ දාන්න අවශ්‍ය වෙනවා. right. එහෙනම් විශේෂිත අඩු කිරීම යටතේ ඔයා පොලි වියදම් සහ මූල්‍ය පිරිවැහි ඉඩ දෙන ප්‍රමාණය ගණනය කරලා ඉවරයි. ඒක දැන් ඔයා දන්නවා. right. හරි. අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ඉතුරු ටික කරමු.
රයිට් බලන්න. වෙළඳ තොග සඳහා දීමනා. ළමයි මෙතන වෙළඳ තොග සඳහා දීමනා මෙහෙම ලොකුවට තිබ්බට ඇත්තටම ඔයා දන්නවා ලාභ ගිණුමේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. විකුණුම් පිරිවැය අඩු කළා තමයි දර ලාභය ගණනය කරන්නේ. ඒ විකුණුම් පිරිවැය සම්පූර්ණයෙන් අඩු කරන්න දෙනවා. රයිට්? විකුණුම් පිරිවැය සම්පූර්ණයෙන් අඩු කරන්න දෙනවා. ඒක තමයි මේ වෙළඳ තොග සඳහා දීමනා කියලා කියන්නේ. අපි බලමු. වෙළඳ තොග යන්නේ යම් තැනැත්තෙකුගේ ව්‍යාපාරික සාමාන්‍ය ව්‍යාපාරික විකුණනු ලබන හෝ විකිණීමට අපේක්ෂා කරනු ලබන එම තැනැත්තා සතු වත්කම් එම වත්කම් මත කෙරීගෙන යන කාර්ය එම වත්කම් වලට අන්තර්ගත කළ හැකි යම් ද්‍රව්‍ය පිළිබඳ තොග සහ පාරිභෝජනය කළ හැකි ද්‍රව්‍ය ඇති ගබඩා අදහස් වේ. ප්‍රාග්ධන වත්කම් සහ හැකි වත්කම් වෙළඳ තොග යන නිර්වචනයෙන් බැහැර කර ඇත. කෙසේ වුවද ඒ නඩු තීන්දුව වල කරුණු මත රඳා පවතී. යන්න ඒක හයිලයිට් කරන්න. ප්‍රාග්ධන වත්කම් සහ ෂේ කළ හැකි වත්කම් කියන එක වෙළඳ තොග කියන එකෙන් අයින් වෙනවා. වෙළඳ තොග කියන එක ප්‍රාග්ධන වත්කම් ෂේ කළ හැකි වත්කම් ඇතුලේ නෑ. පැහැදිලිද? ප්‍රාග්ධන වත්කම් ෂේ කළ හැකි වත්කම් කියලා කියන්නේ වෙනම එකක්. රයිට්? එතකොට වෙළඳ තොගයන් නිර්වචනයෙන් බැහැර කර ඇත. හරි. වෙළඳ තොග සඳහා දීමනාව පහත් සඳහන් අයුරින් ගණනය කළ හැක. මෙන්න වෙළඳ තොග සඳහා දීමනාව මෙන්න මෙහෙමයි. බලන්න මේ ආරම්භක තොගය එකතු කළා වර්ෂය තුල වෙළඳ තොග වෙනුවෙන් දරන ලද වියදම් අඩු කළා වර්ෂ අවසානයේදී වෙළඳ තොගයේ ඇති වටිනාකම රයිට් මෙන්න එනවා වෙළඳ තොග සඳහා දීමනාව. මොකක්ද මේ? ආරම්භක තොගයට ගැනුම් සඳහා වන වියදම් එකතු කරලා අඩු කරන අවසන් තොගේ මොනවාද මේ? විකුණුම් පිරිවැය. ඒ කියන්නේ විකුණුම් පිරිවැය තමයි මේ වෙළඳ තොග සඳහා දීමනාව කියලා කියන්නේ සම්පූර්ණ විකුණුම් පිරිවැය වට අඩු කරන්න පුළුවන්. පැහැදිලිද? වෙළඳ තොගය බැහැර කරන තුරු වෙළඳ තොගේ පිරිවැය අඩු කිරීමට ඉඩ දෙනු නොලැබේ. ඒක හරි. දැන් අපි ගත්තොත් වෙළඳ තොග සඳහා දීමනා කොහොමද ගණනය කරන්න කියලා කියන්නේ? ආරම්භක තොගය ගැනුම් අඩු කළා අවසන් තොගය විකුණුම් පිරිවැය. මෙන්න මේකටම තමයි මේ වෙළඳ තොගය සඳහා දීමනාව කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේකේ කියනවා වෙළඳ තොගය බැහැර කරන තුරු වෙළඳ තොගයේ පිරිවැය අඩු කිරීමට ඉඩ දෙනු නොලැබේ. හරි. වෙළඳ තොගය බැහැර කරාමනේ මේ විකුණුම් පිරිවැය වෙන්නේ. වෙළඳ තොගය බැහැර කරන තුරු ඒක අඩු කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ගැනුම් පිරිවැය අඩු කරන්න දෙන්නේ නැහැ. පැහැදිලිද? සම්පූර්ණ ගැනුම් පිරිවැය අඩු කරන්න දෙන්නේ නැහැ ඉවර වෙනකන් ස්ටොක් එක. මේ ගැනුම් පිරිවැයෙන් ගැනුම් සහ ආරම්භක තොගයෙන් මේ ඉතුරු වෙච්ච ටික අඩු කරලා මේ විකුණපු භාණ්ඩ වලට අදාළ පිරිවැය විතරයි ළමයි වට අඩු කරන්න ලැබෙන්නේ. පැහැදිලිද? ඔය ශේෂ පත්‍රයේ තියෙනවනේ වෙළඳ තොගේ අවසන් ඉතිරි තොගේ ඒ පිරිවැය වට අඩු කරන්න බෑ. ඒක විකුණුනාට පස්සේ ඔයාට අඩු කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ ඒකත් විකුණුම් පිරිවැය බවට පත් වුණාට පස්සේ. මෙම වගන්ති විධිවිධාන සලසා ඇති අතර එම විධිවිධාන පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම මත පදනම් වී ඇත. වෙළඳ තොගේ පිරිවැය ගිණුම් කරන මූලධර්ම ප්‍රමිතීන් අනුව ඔයාට පුළුවන් වෙළඳ තොගේ පිරිවැය ඔයාට ගණනය කරන්න. ප්‍රමිතිය කියනවනේ වෙළඳ තොගේ පිරිවැය ගණනය කරන ආකාරය. ඔයා accounts වලට ගන්නෙ කොහොමද? පිරිවැය ශුද්ධ උපලබ්ධියගේ යන දෙකෙන් අඩු වගේ. එතකොට වෙළඳ තොගේ පිරිවැය ගණනය කිරීමේදී ගැනුම් පිරිවැය තොගේ වර්තමාන ස්ථානයට හා යථා ස්වභාවයට ගෙන වර්තමාන ස්ථානයට සහ යථා ස්වභාවයට ගෙනීමට දරූ පිරිවැය ඔක්කොම තොගේ පිරිවැය. ඒ ප්‍රින්සිපල් එකම තොගේ පිරිවැය ගණනය කිරීම බදු පරමාර්ථ සඳහාත් භාවිතා වෙනවා. එහෙනම් ඔන්න එහෙනම් තොග සඳහා දීමනා කියන එකත් හරි. පැහැදිලිද? හරි ඊළඟට එන්න පොඩක් ආපහු ඔය උදාහරණ කියවන්න බලන්න. එකපාරක් වෙළඳ තොග සඳහා දීමනා
බලන්න ඊළඟ පරේෂණ හා සංවර්ධන වියදම් යන්නෙන් යම් තැනැත්තෙකු විසින් දරන වියදම්. ඒ ශ්‍රී ලංකාවේ යම් ආයතනයක් තම ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මක කාර්මික කෘෂිකාර්මික හෝ වෙනත් පරීක්ෂණයක් සිදු කිරීමේදී වරහන් ඇතුළේ නැතහොත් එම තැනැත්තා විසින් ශ්‍රී ලංකාවේ යම් පරීක්ෂණ ආයතනයක් කරා උසස් වටිනාකමකින් යුත් කෘෂිකාර්මික නිෂ්පාදන වලට අදාළ යම් නව නිපැයුමක් හෝ පරීක්ෂණයක් කිරීමේදී හෝ යම් පුද්ගලයෙකුගේ ව්‍යාපාර සංවර්ධනය කිරීමේදී සහ ව්‍යාපාර නිෂ්පාදන හෝ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමේදී ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක් වන පරිදි දරන ලද යම් වියදමක් අදහස් වන නමුත් දේශීය ආදායම් පනත යටතේ යම් වත්කමක පිරිවැය තුළ අන්‍යාකාරයට ඇතුළත් කළ හැකි වියදම් බැහැර කරනු ලැබිය යුතුය. 15 වන වගන්තියේ විශේෂ ලක්ෂණය වන්නේ පරීක්ෂණ හා සංවර්ධන වියදම් වල ප්‍රාග්ධන ස්වරූපයේ නොසලකා වියදමක් ලෙස අඩු කිරීමට අවසර දීමයි. කෙසේ වෙතත් පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ මිලදී ගැනීමේ පිරිවැය අඩු කිරීමට ඉඩ දෙනු නොලැබේ. එහෙත් පරීක්ෂණ හා සංවර්ධනයේ මගින් නිර්මාණය කරන ලද බුද්ධිමය දේපල වැනි වත්කම් වල පිරිවැය මෙම වගන්තිය යටතේ අඩු කිරීමට ඉඩ දෙනු ලැබේ. තවද 6 වෙනි උපලේඛනය අනුව පුද්ගලයෙකුට පරීක්ෂණ සංවර්ධන වියදම් ප්‍රමාණය 100%කට සමාන අමතර අඩු කිරීමකට 2018 4 දින සිට වසර 3ක් දක්වා හිමිකම් මේ తాවකාලික බදු සහනයක් වන අතර 2021 3:31 අවසන් වේ. right පරීක්ෂණ හා සංවර්ධන වියදමක් කියලා කියන්නේ ළමයි යම් ආයතනයක් තම ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මක කාර්මික කෘෂිකාර්මික හෝ වෙනත් පරීක්ෂණයක් සිදු කිරීමේදී හෝ යම් පුද්ගලයෙකු ව්‍යාපාරය සංවර්ධනය කිරීමේදී සහ ව්‍යාපාර නිෂ්පාදන හෝ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමේදී ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක් වත්වන පරිදි දරන ලද යම් වියදමක් අදහස් වන නමුත් දේශීය ආදායම් පනත යටතේ යම් වත්කමක පිරිවැය තුළ අන්‍යාකාරයට ඇතුළත් කළ හැකි වියදම් බැහැර කරනු ලැබිය යුතුය. right මෙතන පරීක්ෂණ හා සංවර්ධන වියදමක් කියලා කියන්නේ මේ කරන පරීක්ෂණ හා සංවර්ධන වියදමෙන් ලංකාවට ප්‍රතිලාභයක් අත් වෙන්න අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක් අත් වෙන්න අවශ්‍ය වෙනවා. මොකක්ම හරි ප්‍රතිලාභයක්. පැහැදිලිද? ආයතනයේ ප්‍රතිලාභයක් නෙමෙයි. ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක්. අපි හිතමු මෙන්න මෙහෙම ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක්. දැන් ඔයාගේ ආයතනය මොකද කරන්නේ? අපි හිතමු දම්රෝ ආයතනය කියලා හිතමු. දම්රෝ ආයතනය. ඔය හැමෝම දන්නව දම්රෝ. මේ කාලේ මොකද කරන්නේ? දම්රෝ ආයතනය පරීක්ෂණයක් කරනවා. ඉතා ඉක්මනින් පරීක්ෂණ හා සංවර්ධනයක් කරනවා. මොනවාද? ICU beds හදන්න. ICU beds. උන් එහෙම කරේ නෑ මං දන්න විදිහට. ICU beds. මං දන්නේ නෑ හොඳේ. ICU beds. හරි මම දන්නේ නෑ. ICU beds හදන්න අපි මේ ආයතන ගන්න නැතු වෙමු. කිසියම් ආයතනයක් තියෙනවා D කියලා ආයතනයක්. මේ ආයතනයේ ෆර්නිචර් equipments කරන්නේ. ෆර්නිචර් equipments. ඕගොල්ලෝ දන්නවා මේ ICU beds ඔක්කොම පිටරටින් ගෙනාවේ. මේකෙදි මේ ෆර්නිචර් equipments කරන මේ සමාගම පරීක්ෂණයක් කරනවා ශල්‍ය සම වෙන්න ICU beds හදන්න. ICU beds. දැන් ICU beds හදන එකෙන් ලංකාවට ප්‍රතිලාභයක් එනවද නැද්ද? ලංකාවට ප්‍රතිලාභයක් එනවා. එතකොට මොකද වෙන්නේ ළමයි? මෙන්න මේ ICU beds හැදීමට යන පරීක්ෂණ හා සංවර්ධන වියදම research expenditure R&D එක ඔයාලට මොකද්ද කරන්න පුළුවන්? අඩු කිරීමට ඉඩ දෙයි. මේ අඩු කිරීමට ඉඩ දෙන ප්‍රමාණය මේ දැනට අඩු කරලා තියෙන ප්‍රමාණය වගේ තව 100%ක් අතිරේක 100%ක ප්‍රමාණයක් 2021 3:31 දක්වා අඩු කරන්න ඉඩ දෙනවා. පැහැදිලිද? එතකොට මේ කරන පරීක්ෂණ හා සංවර්ධනය ඔයාගේ ආයතනය මගින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ශ්‍රී ලංකාවට අදාළ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ ආයතනයකින් කරපු එකක් වෙන්න පුළුවන්. එතකොට ළමයි අන්න ඒක ඔයාට අඩු කරන්න ඉඩ දෙනවා. අපි පොඩ්ඩක් මේක
සරලව ලියාගමු. ලියාගන්න පර්යේෂණ හා සංවර්ධන වියදම්. පර්යේෂණ හා සංවර්ධන වියදම්. පර්යේෂණ හා සංවර්ධන වියදම්. ලියන්න පර්යේෂණ හා සංවර්ධන වියදම්. ඔයා ලියනවා මෙන්න මෙහෙම. පර්යේෂණ හා සංවර්ධන වියදම් අඩු කිරීමට ඉඩ දෙන්නේ. පර්යේෂණ හා සංවර්ධන වියදම් අඩු කිරීමට ඉඩ දෙන්නේ. එමගින් ශ්‍රී ලංකාවට එමගින් ශ්‍රී ලංකාවට එමගින් ශ්‍රී ලංකාවට යම් කිසි ප්‍රතිලාභයක් අත්වන්නේ නම් පමණි. ප්‍රතිලාභයක් අත්වන්නේ නම් පමණි. මෙම පර්යේෂණ හා සංවර්ධන වියදම මෙම පර්යේෂණ හා සංවර්ධන කටයුත්ත මෙම පර්යේෂණ හා සංවර්ධන කටයුත්ත පර්යේෂණ හා සංවර්ධන කටයුත්ත ආයතනය තුල හෝ ආයතනයෙන් පිට ආයතනයෙන් පරිබාහිර ආයතනයක් ආයතනය තුල හෝ ආයතනයෙන් පරිබාහිර ආයතනයක් සමග සිදු කළ හැක. right සිදු කළ හැක. එමෙන්ම දරූ පර්යේෂණ හා සංවර්ධන වියදම් ප්‍රමාණය මෙන් දරූ පර්යේෂණ හා සංවර්ධන වියදම් ප්‍රමාණය මෙන් 100% ප්‍රමාණයක් 100% ප්‍රමාණයක් 100% ප්‍රමාණයක් 2021 3:31 දක්වා 2021 3:31 දක්වා අඩු කිරීමට ඉඩ දේ. අඩු කිරීමට ඉඩ දේ. ආපහු පොඩක් කියව ගන්නවක.
හරි. බලන්න කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම්. කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම් යන්නේ යම් තැනැත්තෙකු විසින් යම් ඉඩමක් වගා කිරීම සහ තත්ත්ව පාලනය සඳහා සූදානම් කිරීමේදී. කිසියම් කෙනෙක් ඉඩමක් අරගෙන එක වගා කරන්න සූදානම් කරන්න ඕන. නිකන් ඉඩමක එකපාරට කියලා වගා කරන්න බෑ. එහෙම නැත්නම් සත්ත්ව පාලනය සඳහා ගත්තොත් ඒක යම්කිසි ක්‍රමවේදයකට ඒක සූදානම් කරන්න ඕනේ. ඊට අමතරව ඉහත ඡේදයේ සඳහන් කළ පරිදි පැල වගා කිරීමේදී සහ එම ඡේදයේ සඳහන් ඉඩමේ ඇති කිරීම සඳහා සතුන් හෝ කුකුලන් මිලදී ගැනීමේදී හෝ මසුන් නැති කිරීම සඳහා ටැංකි හෝ පොකුණු නඩත්තු කිරීමේදී මිලදිය ජලය පිරිසිදු කිරීමේදී හෝ සකස් කිරීමේදී සහ අවස්ථානෝචිත පරිදි ටැංකිවල පොකුණුවල මිලදිය ජලයේ ඇති කිරීම සඳහා මසුන් මිලදී ගැනීම සඳහා දරන ලද වියදම් ඇතුළත් වේ. අන්න ඒවට කියන මොනවා කියලාද? කෘෂිකාර්මික වියදම් කටයුතු ආරම්භ කිරීමේ වියදම් කියලා. කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම් යනු ඕනෑම වර්ගයක ව්‍යාපාරයක් සඳහා දරන ආරම්භ කිරීමේ වියදම 11 වන වගන්තිය යටතේ අඩු කිරීමට ඉඩ දෙනු ලැබේ. නමුත් ආරම්භ කිරීමේ වියදම් වල ඇතුළත් වන ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් 11 වන වගන්තිය යටතේ අඩු කළ නොහැකිය. නමුත් වඩාත්ම විශේෂිත වගන්තිය වශයෙන් 15 වෙනි වගන්තිය කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම් සඳහා වන අතර අදාළ වන අතර කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම් වල ඇතුළත් වන ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් පවා අඩු කරගත හැකි වේ. ඔය කියපු කටයුතු වල මොනවාද? කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම් ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් ද ඇතුළුව මොනා කරන්න පුළුවන්ද පුතා? අඩු කරන්න පුළුවන්. අර ඉස්සෙල්ලා පරීක්ෂණ සංවර්ධන වියදම් වලත් ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් අඩු කිරීමට ඉඩ දෙනවා. හැබැයි ප්‍රාග්ධන වත්කම් අත්පත් කරගත්තොත් පරීක්ෂණ සංවර්ධන කටයුතු සඳහා ඒක ඉඩ දෙන්නේ නැහැ. පොඩ්ඩක් ආපහු කියව ගන්න කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම්. හරි. එතකොට අපි අද කතා කරා ව්‍යාපාරික ආදායම ගැන. ඒ යටතේ සාමාන්‍ය අඩු කිරීම. සාමාන්‍ය අඩු කිරීම කියන්නේ මොනවද? ප්‍රධාන අඩු කිරීම කියන්නේ මොනවද? විශේෂිත අඩු කිරීම යටතේ අපි කතා කරා පොලි වියදම්, මූල්‍ය පිරිවැය අඩු කළ යුතු ප්‍රමාණය. ඒ වගේම අපි කතා කරා පරීක්ෂණ හා සංවර්ධන වැය, වෙළඳ තොග සඳහා දීමනා සහ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම්. අපි අද උතනින් නවත්තලා ඊළඟ සතියේ ඊටු ටික කරමු.